ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරියත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධ කොට වදාළ පටිච්ච සමුප්පාදයේ පිළිබඳව සිවෙන වන්දනාවක්, ඒ වගේම පටිච්ච සමුප්පාදයේ පිළිබඳව තිබෙන ධර්ම දේශනාවේ ආරම්භයත් දැන් මේ මොහොතේ සිදු කර ගැනීම සඳහායි සෑම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සෑම දිනෙකම ඒ අවස්ථාවට සහභාගී වීම සඳහා දැන් Tamanට පහසුකම් ඇති තැන්වල වාඩි වී එම වන්දනාව ආරම්භ කිරීමේදීත් අපි දිකට වන්දනාවක් සිද්ධ කරන්නේ නැහැ. ඒ ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා ඒ අදාළ ගාථා ටික සජ්ජායනා කරමින් වන්දනාවත් සමග එම ධර්ම දේශනාව පවත්වන්නේ කාල වේලාව ඉක්ම ගිය නිසා. ඒ නිසා දැන් කවුරුත් තම තමන්ට පහසු තැන්වල වාඩි වෙලා එම අවස්ථාවට සහභාගී වී උතුම් කුසල් අරමුණු මුදුන් පමුණවා ගන්න අවස්ථාව සලසනා ගන්නා ලෙස කරුණාවෙන් මතක් කර සිටිනවා. තමන්ට ලැබිච්ච ඔය වන්දනා ගාථා පොතේ අනුපිළිවෙල තියෙන්නේ අපිට දේශනා මාතෘකාව තියෙන්නේ මුල ඉඳයි ගාථාවේ තියෙන්නේ අගටයි. ඒ මාතෘකා ටික වන්දනාවේදී අපි මුලින් ආරම්භ කරන්නේ ධර්ම දේශනාව ආරම්භ කරන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරායන මාතෘකාව යටතේ. ගාථා පොතේ තියෙන්නේ පටිලෝම වශයෙන්. ඒ නිසා ගාථා පොතේ අවසානයේ තියෙන අවිද්‍යා පත්‍ය සංඛාරා කියන තැන පිටුව මේ 18 වෙනි පිටුව පෙරලා ගන්න. දැන් කවුරුත් සර්වඥයන් වහන්සේ දේශනා කළ අවබෝධ කළ පටිච්ච සමුප්පාද අනුලෝම ප්‍රතිලෝම වශයෙන් අවබෝධ කරගත් ආකාරයේ සිතින් අරමුණු කරගෙන එම වන්දනාවත් ධර්ම දේශනාවක් සඳහා සෝදානම් වෙමු. පළවෙනි අවිද්‍යා පත්‍ය සංඛාරා ව්‍යාපයිත්වා ටිතං සම්බං සාදුක්ඛං ලෝක සාදුකං අවිච්ඡං දුක්ඛතෝ දක්ඛී වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ පංචස්කන්ධ දුක සහිත වූ සියලු ලෝක ධාතුව තුල පැතිරගෙන සිටි කාන බවල මහා අවිද්‍යා සත්පාද අර්ථයෙන් දුක්ඛ සත්‍ය විසිඳගත්සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් ඥානයට බැටි සිතින් මම නමස්කාර කරමි, බ්‍රහ්ම පූජා කරමි. ආසවානං සමුප්පාදා අවිද්‍යාච භවණ්ඩති තතෝ තං සමුදයං පස්සී වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු ආශ්‍රවයන්ගේ පාලවීම හේතු කොටගෙන අවිද්‍යාව වැඩෙන්නේ යයි සැලකීම හේතු කොටගෙන එහි සමුදය සත්‍ය විනිවිදටත්සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් වූ සත්‍ය ඥානයට බැති සිතින් මම නමස්කාර කරමි, පූජා කරමි. චදක් පවත්තනං තේ සංඥානං යෝග බලෝදිතං
නිරෝධෝති ධමක් දක්ඛි තමක් දක්ඛි වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒ ප්‍රත්‍යපති සම්පන්නයන් ධන ධර්මයන් කොටසන් මුල පිළිබඳව නැන යෝග බලයෙන් උද්ගත වූ යම් බද වූ පැවැත්මේ නැවැත්මක් වේ නම් ඒ අසංකත ධාතුව නිරෝධ සත්‍යයි විනිවිද දත්සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් ඥානයට වෙති සිතින් මම නමස්කාර කරමි. නමස්කාර වේවා. සත්තත්ත ධම්ම පටිවේද ගබීර භූතං සම්මන්වයං සමවතාදියතික්කනානං සච්චත්ත බේද මුදු මුද්දරතෝ පවත්තං ඥානං නමාමි සතතං පරිපුන්න බත්ත්‍යා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර්ථ වශයෙන් ගැඹුරුද ධර්ම වශයෙන් ගැඹුරුද ප්‍රතිවේද වශයෙන් ගැඹුරුද ප්‍රත්‍යාකාර ධර්ම සම්බන්ධය තුලට තමන් වහන්සේගේ නුවණ තියුණු නුවණ බස්සවා සත්‍යාර්ථයෙන් පිළිබඳව ભેදයෙන් ඍජුව උද්ධරණය කරා වූ ඒ ඔබ වහන්සේ තුල පැවති උතුම් සත්‍ය ඥානයට පිරිපුන් බැති සිතින් සත්‍ය සතතයෙන් මම නමස්කාර කරමි පූජා කරමි. සාදු සාදු සාදු. ලෝකුත්තමස්ස භව සාගර භූමි තීරං පත්තස්ස සම්මසන සිද්ද මහෝදයත්ස සුද්ධාසවාසන කිලේස මලත් පහීනා ධම්මෝ සටාතනු තදනුගාමති ගබාතු භූතා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සංසාර සාගරයේ පරතරට පැමිණි වදාළා වූ ධර්ම සම්මර්ෂණයෙන් සංසිද්ධ වූ ශ්‍රේෂ්ඨ වූ අභිවෘද්ධියති ලෝකනාථ වූ ඔබ වහන්සේට සවාසන සකල ක්ලේශයන්ගෙන් තුරන් වූ ප්‍රත්‍යාකාර ධර්මයනට වැසගත්තේ අනුගමනය කළ අති පරිසිද්ධ වූ ඥානය පහළ විය. ඒ ඔබ වහන්සේගේ ඥානයට වැඩි සිතින් නමස්කාර කරමි පූජා වේවා. එවං තිලෝකතිලකෝ පරමින්ද සිද්දෝ වේසාක පුන්නමි නිසා සමයාවසානේ බ්‍රහ්මා මරාදි ජන මණ්ඩල වන්දනීය භවංගතෝ වතමුදාන මුදාන ඉත්ත. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ මෙසේ මෙතැන්හි තුන් ලොවට උතුම් තිලකයක් බඳවෝ භාග්‍යවතුන් වහන්සේ වෙසක් පුන් පොහෝ දින රාත්‍රී භාගයේ අවසානයේහි බ්‍රහ්ම මාරාදීන් ජන සමූහයා විසින් කරනු ලබන භක්ති ප්‍රණාම ආදිය ලැබීමට සුදුසු බවට පැමිණිසේක. අනේක ජාති සංසාරං යනාදී සියලු බුදුවරුන් වහන්සේලා විසින් අවිජහිතයේ උතුම් උදානය පැවැත්වූසේක. ඒ ඔබ වහන්සේට මේ බැතිසිතින් මම බැතිසිතින් නමස්කාර කරමි පූජා වේවා. තන් සත්තු රාජ පරිපෝසිත ධම්ම දාත
සම්බෝසිතං සුමති මණ්ඩල මච්චුදාරං වන්දේ බදේ පතිලයං පතිපූජයේහං ලෝකස්සවාපි සකලත්ස හිතාය හෝතු. ඒ උතුම් ශාස්ත්‍රෝන් වහන්සේ විසින් වඩනා ලද ධර්ම සමූහයෙන් සැරසුණු අතිශය උදාර වූයේ සෝබන ඥාන මණ්ඩලයට මම නමස්කාර කරමි. ඒ වදනය කරමි. මම මොහොතක්ද පාසා සිහි කරමි. එසේ ඒ ඥාන මණ්ඩලය සකල ලෝකයාගේ හිතසුව පිණිස වේවා. ඕබාසිතා දස දිසා සමිතා දිසන්තා පීතිප්ප වේග ජනිතා මුනිවාරණී දාරා අම්බුක්ගතා නවනවත්තමිතා සමන්තා චිත්තප්ප බන්ධ මතිමබිසංච කරුං පදානං. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ප්‍රීතිවේගයෙන් ජනිත වූ වචන ධාරාව දස දිගින් බැබළුණාහ. සැට සලකිල්ලගෙන දුන්නාහ. ඊතා ශාන්ත වූද නැවත නැවතත් අලුත් බවට පැමිණෙමින් ආත්පස පැනෙන නනගන්නාහ. ජනතාවගේ සිත් මුළුල්ල අලුත් බවට පත් කිරීමෙන් සැරසුණාහ. ආදාය චේතයි සුත්දා කනකාලිබං සම්පෝසනං විනය ධම්ම පදක්කමානං සුද්ධං යමාර බිනවං පටිපත්ති මක්ඛං යෝ සෝයෝගී ජීවරුදිදත්ත මිතෝ බිමාන්වං අමාකලක් බඳුද රණ්ඩසක් බඳුද විනය ධර්ම මාර්ගයෙහි වූ ක්‍රමයෙන් පිළිබඳව මනවින් පෝෂණය අවශ්‍යයෙන් සිදුවිය යුතුයයි සිතෙහි තබාගෙන ඒ කල්යාණී යෝගාසනම් යම් පිරිසුදු ප්‍රතිපත්ති මාර්ගයක් ඇරමුණේද එය යෝගාවචරයාගේ ජීව සුදරය බවට පැමිණෙන ඊතා බෝසලක් බැබලේවා. යා සංචිතා නිමංගති වඩ පුඤ්ඤ දාරා වත්තුත්තයේ සුනිඤිතාමිත වත්ති දාරා සම්මානුමෝදිය ගුණෝදිත සම්බදීරා බුද්ධන්තු බෝධි පදවින් නිහිතාදිකාරා. බුද්ධාදී රත්නත්‍රේ විසේ පැමිණිමින් පිහිටුවාලු මැති සිතින් යුතුව යම් පුණ්‍ය වාරයක් මේදී අපරස් කරන ලද්දේද සමිද්දට ගුණයෙන් වැඩුණු ප්‍රඥාවෝ ඒ ප්‍රඥා පවානය සතුටින් ප්‍රමෝදවන් වී පිහිටාගත් පැවැතුම් බෝධි ඥානය ලබ ගනිත්වා. අවිද්‍යාපත්‍ය සංඛාරා ආයුහනා සංකරණා ලෝක ධාතු පරිප්පුතේ සංකාර දුක්ඛතෝ පස්සිවන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ කර්මයන් රැස්කිරීමෙන් සකස් කිරීමෙන් සකල ලෝක ධාතුව තුල සම්පූර්ණයෙන් පැතිරගත් සියලු සංස්කාරයන් දුක්ඛ සත්‍යයි විනිවිද දක්සේක.
ඒ ඔබ වහන්සේගේ සත්‍ය ඥානයට බැටි සිතින් මම නමස්කාර කරමි. තියා සංකාර සම්බන්ධා අවිද්‍යා පත්‍යයතෝ තතෝනං සමුදයං පස්සේ වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ස්වභාව සංස්කාරයන් සම්බන්ධව පවත්නා වූ ක්‍රියාවෝ යම් මේකින් අවිද්‍යාව ප්‍රත්‍ය කොට ඇත්තා වූ එද්ද එයින් සංස්කාරයන්ගේ සමුදය සත්‍ය මේ යයි කියා විනිවිදගත්සේක. ඒ ඔබ වහන්සේගේ සත්‍ය ඥානයට බැති සිතින් මම වන්දනා කරමි. වන්දනා කරමි පූජා වේවා. යදක් පවත්තන තේ සංඥාන යෝග බදෝදිතං නිරෝධෝති තමක් දක්ඛී වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි ඔබ වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ප්‍රත්‍ය සමුප්පන්න වූ කොටසින් පිළිබඳව ඥාන යෝග බලයෙන් උත් වූ යම් බඳු නැවත්මක් වේ නම් ඒ අසංකත ධාතුව නිරෝධ සත්‍යයි විනිවිද දත්සේක. ඒ ඔබ වහන්සේගේ ඒ උතුම් ඥානයට බැටි සිතින් මම නමස්කාර කරමි. පූජා කරමි පූජා වේවා. සංයෝජනක්කය කරෝයෝ පායෝ සන්ති දස්සිනෝ මග්ග සච්ඡන්ති තං දක්ඛී වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු සංයෝජනයන් නිස්සේසව සමුච්ඡේද ප්‍රාණයෙන් සිදලන්නා වූද අසංකත ධාතු ඥාන ස්පර්ශයෙන් දර්ශනය කළන්නා වූද යම් යද්දෝපායක් වේනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග සත්‍යයි විනිවිද දක්ෂේක. ඒ ඔබ වහන්සේගේ උතුම් වූ සත්‍ය ඥානයට බැති සිතින් මම නමස්කාර කරමි. තස්සත්ත ධම්ම පටිවේද ගබීර භූතං ධම්මන්න වං සමවතාරිය තික්කඥානං සච්චත්ත බේද මුදුමුත්දරතෝ පවත්තං ඥානං නමාමි සතතං පරිපුඤ්ඤ බත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර්ථ වශයෙන් ගැඹුරුද ධර්ම වශයෙන් ගැඹුරුද ප්‍රතිවේද වශයෙන් ගැඹුරුද ප්‍රත්‍යාකාර ධර්ම සම්බන්ධය තුලට තමන් වහන්සේගේ තියුණු නොවන බස්වා සත්‍යාර්ථයන් පිළිබඳව බෙදෙන් ඉද්දුව උද්ධරණය කරන්නා වූ ඒ ඔබ වහන්සේ තුල පැවතියේ සත්‍ය ඥානයට පිරිපුන් බැති සිතින් සතතයෙන් මම නමස්කාර කරමි පූජා කරමි. සාදු සාදු සාදු. සංඛාරපච්චය විඥානං දුක්ඛ ධම්මේ විඥාන සම්පස්සං පරිමද්දිතං දුක්ඛං සච්ඡං තමක් දක්ඛී වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු විඥාන ධාතුව සියලු දුක්ඛ ස්වභාවයෙන් තරණය කොටගෙන මැඩලෝ සටි සලකා බලනසේක්ද
එය පීලන සන්තාපාදී අර්ථයෙන් දුක්ඛ සත්‍ය නිසා පිනිවිද ගත්සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් වූ සත්‍ය ඥානයට බැති සිතින් මම නමස්කාර කරමි, පූජා කරමි, පූජා වේවා. සංකාර භාවතෝ තස්ස භාවෝති පවිවාරණා සමුදයං පටිවිජ්ජයිත්ත වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ විඥාන ධාතුවෙන් විද්‍යමාන බව, සංස්කාරයන්ගේ විද්‍යමාන භාවය හේතු කොටගෙන වන්නේ යයි සැලකීමෙන් එහි සමුදය සත්‍ය පිළිබඳ දක්ෂේද සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් වූ සත්‍ය ඥානයට බැටි සිතින් මම නමස්කාර කරමි, පූජා කරමි, පූජා වේවා. යදප්පවත්තනං තේසං ඥානං යෝග බලෝදිතං නිරෝධෝති තමක් දක්ඛි වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ සංස්කාර විඥාන යන මේ ප්‍රත්‍යපත්‍යෝත්පන්න ධර්ම කොටස් පිළිබඳව ඥාන යෝග බලයෙන් උද්ගත වූ යම් පැවැත්මේ නැවැත්මක් වේ නම් එය නිරෝධ සත්‍යයි විනිවිද දක්ෂේක. ඒ ඔබ වහන්සේගේ උතුම් වූ සත්‍ය ඥානයට බැති සිතින් මම නමස්කාර කරමි, පූජා කරමි, පූජා වේවා. සංයෝජනක්කය කරෝයෝ පයෝ සන්ති දස්සිනෝ මග්ග සච්ඡන්ති තං දක්ඛි වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ සියලු සංයෝජනයන් නිස්සේසව සමුච්ඡේද ප්‍රහාණයෙන් සිඳලන්නා වූද අසංකත ධාතුව ඥාන ස්පර්ශයෙන් දර්ශනය කරන්නා වූද යම් යද්දෝපායක් වේනම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මාර්ග සත්‍යයි පිනිවිද දත්සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් වූ සත්‍ය ඥානයට බැති සිතින් මම නමස්කාර කරමි, පූජා කරමි, පූජා වේවා. සත්තස්ස ධම්ම පටිවේද ගබීර භූතං සම්මන්න වයං සමවතාරිය තික්කඥානං සච්චත්ත වේද මුදුමුද්දරතෝ පවත්තං ඥානං නමාමි සතතං පරිපුඤ්ඤ බත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අර්ථ වශයෙන් ගැඹුරුද, ධර්ම වශයෙන් ගැඹුරුද, ප්‍රතිවේද වශයෙන් ගැඹුරුද, ප්‍රත්‍යාකාර ධර්ම සම්බන්ධය තුලට තමන් වහන්සේගේ තියනු නොවන බස්වා සතතෙන් විනිවිද සියලු අර්ථකේ ભેදයන් ඉර්ධව උද්ධරණය කරන්නා වූ ඔබ වහන්සේගේ සිත් තුළ පැවති උතුම් වූ සත්‍ය ඥානයට පිරිපුන් බැදි සිතින් සතතයෙන් මම නමස්කාර කරමි, පූජා කරමි, පූජා වේවා. විඥානපච්චය නාම රූපං යමකං කෝර සංකාසං සංකාර තනු සම්බයං බයං නාම රූපම මගා දුක්ඛ මිතිනානං නමාමිතං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ,
ඔබ වහන්සේ සංසාර නිමිති ශරීරයෙහි හටගත්තා වූ අංකුර දෙකක් වැනි වූ නාම රූප දෙකක් පීලන සංකාදී ස්වභාවයෙන් දුක්ඛ සත්‍ය විනිවිද දක්සේක. ඒ ඔබ වහන්සේගේ සත්‍ය ඥානයට බැතිසිතින් මම නමස්කාර කරමි. විඥාන පච්චයා තස්ස ජාතත්තං පරිකප්පයං සම්තිරයි සමුදයං වන්දේ තං තීරණේ මතින්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ඒ නාම රූප දෙක විඥානයේ ප්‍රත්‍ය ලබාගත් බව නුවණින් සලකමින් සමුදය සත්‍ය තීර්ණයෙන් පිළිවිද දස්සේක. ඒ ඔබ වහන්සේගේ තීර්ණයෙහි ප්‍රඥාවට බැතිසිතින් මම නමස්කාර කරමි. පූජා කරමි. පූජා වේවා. යදක් පවත්තනං තේසං ඥානං යෝග බලෝදිතං නිරෝධෝති තමත් දක්ඛේ වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විඥාන නාම රූප යන ප්‍රත්‍යඋප්පන්න ධර්මයන්හි මාර්ග ඥාන යෝග බලයෙන් සිදු යම් පැවැත්මේ නැවැත්මක් වේ නම් ඒ අසංකත ධාතු සංඛ්‍යාත නිරෝධ සත්‍යයයි විනිවිද දස්සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් සත්‍ය ඥානයට බැතිසිතින් මම නමස්කාර කරමි. පූජා කරමි. පූජා වේවා. සංයෝදනක්කය කරෝ යෝපායෝ සම්ති දස්සිනෝ මග්ග සච්ඡන්ති තං දක්ඛේ වන්දේ තං ඥානමුත්තමං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ සියලු සංයෝජනයන් සමුච්ඡේදක් ප්‍රාණයෙන් ගෙවාලන්නා වූද අසංකත ධාතුව ඥාන ස්පර්ශයෙන් දර්ශනය කරන්නා වූද යම් උතුම් උපායක් වේ නම් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ග සංඛ්‍යාතයයි කියා විනිවිද දක්සේක. ඒ ඔබ වහන්සේගේ උතුම් වූ සත්‍ය ඥානයට බැතිසිතින් මම නමස්කාර කරමි. පූජා කරමි. පූජා වේවා. තත්සත්ත ධම්ම පටිවේද ගබීර භූතං සම්මන්න වය ධම්මං සමවතාරිය තික්ඛඥානං සච්චත්ත බේද මුදු මුද්දරතෝ පවත්තං ඥානං නමාමි සතතං පරිපුන්න බත්තා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අර්ථ වශයෙන් ගැඹුරුද ධර්ම වශයෙන් ගැඹුරුද ප්‍රතිවේද වශයෙන් ගැඹුරුද ප්‍රත්‍යාකාර ධර්ම සම්බන්ධය තුළට තමන් වහන්සේගේ තියුණු නුවණ බස්සවා සත්‍යාර්ථයන් පිළිබඳ බෙදෙන් යෙද්දව උද්ධරණය කරන්නා වූ ඔබ වහන්සේ තුල පැවති ඒ සත්‍ය ඥානයට පිරිපොන් බැතිසිතින් සතතයෙන් මම නමස්කාර කරමි. නමස්කාර වේවා. සාදු සාදු සාදු. එනිසා දැන් ඒ වන්දනා වශයෙන් අවිද්‍යාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං කියන ධර්මාර්ථයට ගැඹුරු අර්ථයකින් සකස් කරන ලද ඥාන වන්දනාවේ කොටස් ටිකයි ඒ වන්දනා වශයෙන් කරන්නට යෙදුනේ. ඒ අනුපිළිවෙලින් සිදු කරන වන්දනාවක් හැටියට මේ පොතේ සඳහන් වෙන්නේ
අග ඉඳලයි ඒ නාන වන්දනාව පවත්වන්න සකස් කරලා තියෙන්නේ. ඒ නිසා ධර්මදේශනාවේ මාතෘකාව තියෙන්නේ මුල ඉඳලයි. ඒ නිසායි අගට තියෙන ගාථා ටික කියන්නට යෙදුනේ. ඒ නිසා දැන් පවත්වන්න බලාපොරොත්තු වෙන්නේ ඒ අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥානං විඥාන පත්‍ය නාම රූපං කියන මාතෘකාව යටතේ කාල වේලාවේ හැටියට සිදුවෙන ධර්ම දේශනාවට සවන් දීම පිණිසයි දැන් සූදානම් වෙන්නේ. රෝසක් වෙලාවම බලාගන්න. වෙලාවම බලාගන්න තියෙනවා. පොඩි එකක් තියෙනවා ළඟ. පේන එකක් නෙමෙයි. අහත් එක පොඩි එකක් නම් තියෙනවා. මලක පොඩි එකක් තියෙන මම ලොකු එකක් තියෙන්නේ. ආයේ නෝක සුචෙන් දාගන්න ඉස්සෙල්ලා. කොලා කීයට දෙවතන් කරා. පැයක් විතර තමයි. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्कदम् ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තත්ත කතමං අවිද්‍යා දුක්ඛේ අඤ්ඤානං දුක්ඛ සමුදයේ අඤ්ඤානං දුක්ඛ නිරෝධේ අඤ්ඤානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤානං පුබ්බන්තේ අඤ්ඤානං අපරන්තේන අඤ්ඤානං පුබ්බ අපරන්තේ අඤ්ඤානං පච්චය සමුප්පත්තයතා සමුප්පන්නේසු ධම්මේසු අයං උච්චති අවිජ්ජාති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර සද්ධාවන්ත සත්පුරුෂ පින්නතුනි, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ
දස බලධාරී සරුවච්ච රාජෝත්තමයන් වහන්සේ දේශනා කරන්නට යෙදුන වටිනා ධර්මයකට සවන් දීම පිණිසයි දැන් මේ සෑම කෙනෙක්ම සෝදානම්ව සිටින්නේ. භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලොවට බිහි වෙන්නේ නියත විවරණ ලබාගත් මහා බෝසතුන් වහන්සේලා සාරා සංකේය කල්පලක්ෂයක් තුළ පාරමී ශක්තිය මුදුන්පත් කරගෙන ප්‍රඥාවෙන් අධික වූ බෝසතාණන් වහන්සේලා දඹදිව බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජය කොට ලෞතුරා බුද්ධත්වයේ ලබන්නේ මේ පටිච්ච සමුප්පාද ඥානය පෙරටු කොටගත් ආනාපාන සතියෙන් චතුත්ථ ධානයට සමවැදී එයින් පටිච්ච සමුප්පාදය අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ෂණය කරමින් තමයි තමන් වහන්සේගේ උතුම් පුණ්‍ය ප්‍රාර්ථනාව මුදුන්පත් කරගෙන ලෞතුරා බුද්ධත්වයේ ලබන්නේ. අටාසංකේය කල්පලක්ෂයක් තිස්සේ පාරමී මුදුන්පත් කරගන්න සද්ධාධික බෝසතාණන් වහන්සේලාත් එසේමයි ඒ ලෞතුරා බුද්ධත්වයේ සඳහා ආනාපාන සතිය පාදක කරගෙන ඉන් අනතුරුව පටිච්ච සමුප්පාදය සම්මර්ෂණය කරමින් ආර්ය සත්‍ය අවබෝධයෙන් නිවන් ලෞතුරා බුද්ධත්වයට පාරමී ශක්තිය මුදුන්පත් කරගන්නේ. සොළසා සංකේය කල්පලක්ෂයක් තුළ පාරමී පුරණ බෝසතුන් වහන්සේලාත් දඹදිව බුද්ධගයා සුද්ධ භූමියේදී සපරිවාර මාර පරාජය කොට ලෞතුරා බුද්ධත්වයේ පිණිස ආනාපාන සතිය පාදක කරගෙන චතුත්ථ ධානයේ ලබාගෙන එයින් නැගී සිට පටිච්ච සමුප්පාදයේ සම්මර්ෂණය කරමින් ඒ බුද්ධ ඥානය අවබෝධ කරගන්නවා. එතකොට මේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සම්මර්ෂණය කරලා ආර්ය සත්‍ය අවබෝධයට සුදුසුකම් ලබන්නේ මෙන්න මේ වාගේ ශක්තියක් ලබාගත් මහා පුරුෂෝත්තමයන් වහන්සේලා තුන්නම තමයි මේ ලෝක ධාතුවේහි මේ සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හේතුඵල ධර්මයන් අවබෝධ කරගන්නට සමර්ථ වන්නේ මහා බෝසතුන් වහන්සේලා පමණයි. එය තමන් වහන්සේගේම ස්වයං බුද්ධ ඥාණයෙන් අවබෝධ කරගන්න ඥාන ශක්තියක්. සියලු බෝසතුන් වහන්සේලා මේ සත්‍ය අවබෝධයේ පිණිස මේ හේතුඵල ධර්මයන් සම්මර්ෂණය කරමින් සත්‍යාකාරයෙන් ආර්ය සත්‍ය හතර අවබෝධ කරගන්නේ සෝවාන් සකටදාගාමි අනාගාමි අරියත් කියන මෙන්න මේ මාර්ග සතර. අනික් අය ලබන ආර්ය සත්‍ය අවබෝධයට වැඩිය ඊ타ත්ම ප්‍රබල ආකාරයෙන් විසඳ ආකාරයෙන් මේ හේතුඵල ධර්මයන් අවබෝධ කරගෙනයි සරුවඥන් වහන්සේලා මේ සත්‍ය අවබෝධය කරගන්නේ. අන් කෙනෙක් ලබන ධර්මයට වැඩිය බොහෝම විසඳභාවයක් ලෞතර ශාන්තිනායකයන් වහන්සේලාගේ සත්‍ය අවබෝධය තුල තියෙනවා. ඒවා සම්මර්ෂණය කරන්නට තමයි මේ හේතුඵල ධර්මයන් පිළිබඳව ඥාන ශක්තිය බලවත් වී සිතේ පාරිශුද්ධත්වය එන්නේ. අන්නේ පාරිශුද්ධත්වයට අනුව භාග්‍යවතුන් වහන්සේ හැම අවස්ථාවකදීම ලොවට දේශනා කළේ හේතුඵල ධර්මයයි. ප්‍රථම හේතුඵල ධර්මයේ සංක්ෂේප වශයෙන් තමන් වහන්සේ ලෞතර බුද්ධත්වයේ ලබාගෙන තමන් වහන්සේ වැඩ සිටිය වජිනාසනයේම වැඩ ඉඳගෙන අනේක ಜಾති සංසාරාන් යනුවෙන් සම්මර්ෂණය කරන්නට යෙදුණා. ඊළඟට ප්‍රථම ධර්ම දේශනාවේදී දම්තක් පැවතුම් සූත්‍ර දේශනාවේදී මධ්‍යම වශයෙන් මේ හේතුඵල ධර්මය ලොවට දේශනා කළා. ඊළඟට විස්තර වශයෙන් මේ පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්මය ප ဋ ාණ ණය ක්‍රමයට එදා සරුවඥන් වහන්සේ සම්මර්ෂණය කරන කොටයි
සිතේ පාරිශුද්ධත්වයට පැමිණ තමන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නීල පීත ලෝහිත ඕදාත මාණ්ඩ්‍යෂ්ට ප්‍රභාස්වර කියන සවනක් ගන රශ්මී මාලාවන් විහිදෙන්නට පටන් ගත්තේ සිතේ පාරිශුද්ධත්වයේ නිසයි. සිතක පාරිශුද්ධත්වයේ ඇතිවෙන්නේ මෙන්න මේ හේතුඵල ධර්මයන් පිළිබඳව ඥාන සම්ප්‍රයුක්ත සම්මර්ෂණයක් කරන අවස්ථාවේදී තමයි නුවණ පැහැදීමටපත් වෙන්නේ. ඒ නිසා අපේ සරුවත්යන් වහන්සේ පමණක් නෙමෙයි ලොව පහළ වුණ යම් තාක් සරුවත්යන් වහන්සේලා වෙතොත් ඒ සියලුම සරුවත්යන් වහන්සේලා එකසේම මේ හේතුඵල ධර්මය පටිච්ච සමුප්පාද වශයෙන්ොත් ප ဋ ාණ ණය ක්‍රමයේ වශයෙන්ොත් දෙආකාරයකින් ලොවට දේශනා කළා. අපේ සරුවත්යන් වහන්සේත් එතේම සිද්ධ කළා. අනාගතේ පහළ වෙන්නට බලාපොරොත්තු වෙන පාරමී පුරන සියලුම බෝසතුන් වහන්සේලාගේද මේ මස්තක ප්‍රාප්ත භාවය එසේම සිද්ධ වෙනවා. ඒකයි මේ ධර්මයේ තියෙන වටිනාකම. අතීතයේ බෝසතුන් වහන්සේලා එවැනි ආකාරයකින් පටිච්ච සමුප්පාදය අවබෝධ කරගත්තා නම් වර්තමානයේ එසේමයි අනාගතයේත් එසේමයි. කවදාවත් මේ ධර්මයේ වෙනස් වීමක් සිද්ධ වන්නේ නැහැ. ඒ සිද්ධ වන්නේ නැත්තේ ඇයි? ආර්ය සත්‍ය ධර්මයක් නිසා. හේතුඵල ධර්මයේ වෙනස් වෙන්නේ නැහැ සියලුම බුදුවරින් වහන්සේලාට. එකසේම එක හා සමානව පැවැත්මකින් සිදු වෙනවා. අන්නේ සිදුවෙන ධර්මයක් පිළිබඳව අපිට නුවණින් සලකලා බලනකොට සෑම සම්බුද්ධ ශාසනයක් පාසාම අපේ මනසකට දියුණුව කරගත යුතු ධර්මයක් නිසා භවයෙන් භවය බුද්ධ ශාසනයෙන් ශාසනය එක හා සමාන ධර්මයකින් උතුම් පැවැත්මකින් ආර්ය සත්‍ය අවබෝධය දක්වාම සියලු බෝසතුන් වහන්සේලා ගමන් ගන්නාක් මෙන් අපි වගේ අයටත් ඒ ධර්මයේම උපනිෂ්ඨේ වෙනවා. ලෞතර බුද්ධත්වයේ ලබන බෝසතුන් වහන්සේලාට පමණක් නෙමෙයි පසේ බුද්ධත්වයෙන් නිවන් අවබෝධ කරගන්න මහරහත් භාවයෙන් නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වෙන සෑම දිනාටමත් මේ ධර්මතාවය එක හා සමානව හේතුඵල ධර්මයේ පිළිබඳව නුවණින් පහදාගෙන මේ ධර්මයේ තුල ජීවත් වෙනවා නම් අපට පුළුවන් මොහොතක් ගානේ හේතුඵල ධර්මයයි අපේ ජීවිතවලින් සිදු වෙන්නේ. ඥාන සම්ප්‍රයුක්තකමක් නැති නිසා අපේ సంతානවලට මේ ශක්තිය ලබන්නට වාසනා ගුණේ නැහැ. වාසනා ගුණේ තියෙන්නේ හැම මොහොතක් ගානෙම හේතු සම්පත් ඇති ඥාන සම්ප්‍රයුක්ත අයට පමණයි. ඒ හේතු සම්පත් අපි උදා කර ගන්නට එක හේතුවක් නෙමෙයි. හේතු රාශියකින් එකතු වෙච්ච හේතුඵල ධර්මයක ශක්තියක් තමයි අපේ సంతානය තුල දියුණු වෙන්නේ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදයයි පටිච්ච සමුප්පන්නයයි කියන මෙන්න මේ ධර්ම දෙක තමයි මේ දේශනාවේ ප්‍රධානත්වය ගන්නේ. හේතුවෙන් ඵලයක් හට ගන්නවා, ඵලයෙන් යම් හේතුවක් හට ගන්නවා. මෙන්න මේ දෙක පිළිබඳව නුවණින් අපි සලකන්නට ඕන. දැන් අපි කවුරුත් කතා කරන්නේ හේතුවකින් ඵලයක් හට ගන්නවා කියලා. ඒ වගේම ඵලෙනුත් යම්කිසි හේතුවක් හට ගන්නවා. පටිච්ච සමුප්පන්න වශයෙන්. පටිච්ච සමුප්පාදයේ වශයෙන් ඇති වෙන්නේ හේතුවෙන් ඵලය. පටිච්ච සමුප්පන්නයේ වශයෙන් හටගන්නේ ඵලයෙන් හේතුව. මෙන්න මේ දෙක පිළිබඳව ගැඹීරත්වයක් අපේ సంతාන තුලට එකතු වෙන්න ඕන. මහා බෝසතාණන් වහන්සේලාට ස්වයංබුඥාණයෙන් මේ ශක්තිය එකතු වෙනවා. තමන් වහන්සේලාගේ පාරමී ශක්තිය මුදුන්පත් වෙනකොට හේතුඵල ධර්මයේ පිළිබඳව තමන් වහන්සේගේම නුවණින් මේ ශක්තිය සියලු බෝසතුන් වහන්සේලා අතීත අනාගත වර්තමාන කියන මේ කාලත්‍රයේටම ලොව පහළ වෙන අනාගතයේහි සියලු බුදුරජාණන් වහන්සේලාට ස්වයංබුඥාණයෙන් මේ ශක්තිය ලැබෙනවා. අන්නේ ලැබෙන ආකාරයේ පිළිබඳව
නුවණින් අපි සලකලා බලනකොට ඒ ඇත්ත සත්‍ය සත්‍යාකාරයෙන් තත්වාකාරයෙන් යථාභූත ඥානයෙන් අවබෝධ කරගන්න බැරි ස්වභාවයක් අපේ సంతාන තුල පවතිනවා. අනන්ත සංසාරයේ එන අවිද්‍යාව මුල් කරගත්ත, මෝහය මුල් කරගත්ත අනහස් අපේ සිත්වල පිරී පවතින නිසා අපේ సంతාන තුලට ඒ සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට හැකියාවක් නොලැබෙනවා. අන්නේ නොලැබෙන ආකාරය දැන ගැනීම තමයි මෙතන අවිද්‍යාව දැන ගැනීම කියලා කියන්නේ. අවිද්‍යාව වශයෙන් දන්නේ අපි නුවණින් සලකලා බැලුවොත් මේ ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට බැරි අඥානවන්තකමක් අපේ సంతාන තුළ තියෙනවා. දුක්ඛේන ඥානං කියන තැන දුක්ඛේන අඥානං. දුක්ඛේ ඥානං කියනවනේ අපි. දුක්ඛේ ඥානං කියලා කියන්නේ දුක හඳුනා ගන්න නුවණ. මෙතන දුක්ඛේ අඥානං කියන්නේ දුක හඳුනා ගන්න බැරි අඥානවන්තකම. ඒ අඥානවන්තකම මොකද්ද? අවිද්‍යාව. දුක්ඛ සමුදයේ අඥානං. දුක්ඛ සමුදයේ ඥානං කියන තැන මේ දුක ඇතිවීමට හේතුව සමුදය කියන එක නුවණින් දකිනවා. ආර්යයන් වහන්සේලා බුදුපසේ බුදුමහරහත් උතුමන් වහන්සේලා නුවණින් දකිනවා. ඒ தත්ත්වයටපත් උනේ නැති අය දුක්ඛ සමුදය අඥානං. මේ දුක්ඛ සමුදය පිළිබඳව නුවණින් දකින්නේ නැහැ. දකින්නේ නැති නිසා එතන තියෙන්නේ අවිද්‍යාව. දුක්ඛ නිරෝධේ අඥානං. ඒ වගේම දුක නිරුද්ධ කිරීම පිළිබඳව නුවණ පහළ වීම තමයි නිරෝධේ ඥානං. ඒ නිරෝධේ ඥානං කියන තැන නිරෝධය සාක්ෂාත් කරගන්න බැරි අඥානවන්තකම තමයි මෙතන අවිද්‍යාව වශයෙන් හඳුන්වන්නේ. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය අඥානං. එතකොට මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දැනගන්නා නුවණ තමයි මෙතන ප්‍රඥාව. නමුත් මේ ආර්ය අෂ්ටාංගික හඳුනා ගන්න බැරි අඥානවන්තකමක් තියෙනවා. අන්නේ අඥානවන්තකම තමයි අවිද්‍යාව වශයෙන් හඳුන්වන්නේ. බුද්ධන්තේ අඥානං. ඒ වගේම పూర్වෙහි අපි මේ වාගේ ජීවිතයක් ලැබලා තියෙනවා. ඒ ජීවිතයෙන් තමයි මේ ජීවිතයටපත් උනේ කියලා අතීත හේතුව දැනගන්න ඥානයක් තියෙනවා. අතීතයේ අපි මේ ජීවිතය ලබනකොට අතීතයෙන් ගෙන ආපු කර්ම ශක්තියත් එක්ක ආපු හේතු සම්පත් ටිකක් තියෙනවා. හේතු සම්පත් කියන්නේ සසර දුක් විඳින්න අපි ගෙන ආපු හේතු සම්පත් ටිකක් තියෙනවා. අන්න ඒ ටික අපි දන්නේ නැහැ. කවර හේතුවකින් මේ ජීවිතය ලැබුවද කියන එක දන්නේ නැහැ. දන්නේ නැත්නම් එතන හේතු පහක් තියෙනවා. අවිද්‍යා, තණ්හා, උපාදාන, සංස්කාර, කර්ම කියන මෙන්න මේ හේතු ධර්ම පහ. මේ පිළිබඳව අඥානං. මේ පිළිබඳව හේතුව දන්නේ නැහැ. දන්නේ නැත්නම් එතන අවිද්‍යාව තියෙනවා. පොබ්බන්තේ අපරන්නේ. අපර කියලා කියන්නේ මෙතන අනාගතයේ අපි යම් කිසි හේතුවකින් යම් භවයක උප්පත්තිය ලබනවා. ඒ උප්පත්තිය ලබන කොටත් මේ ජීවිතයෙන් සකස් කරගත්ත හේතු ධර්ම ටිකක් තියෙනවා. මෙන්න මේ හේතු ධර්ම ටික අනුව අනාගත භවයකදී අපි අරිහත්ත්වය නොලබුවා නම් අපි නැවත උප්පත්තියක් ලබනවා. අන්නේ උප්පත්තියට හේතු ටික ඥානිය තියෙන කෙනා දැනගන්නවා. ඥානිය නැති කෙනා දැනගන්නේ නැහැ. දැනගන්නේ නැති නිසා නැති කෙනාගේ సంతානේ අවිද්‍යාව පවතිනවා. ඒ වගේම පොබ්බන්න අපනන්නේන අඥානං. పూర్වය දන්නේත් නැහැ. අපරාණේ දන්නේ කියන්නේ අතීතය දන්නේත් නැහැ. අනාගතය දන්නේත් නැහැ. අතීතයෙන් මේ භවයට ආපු හේතු සම්පත් දන්නේත් නැහැ. අනාගතයේදී උපාදාන
වශයෙන් අපේ సంతానගත කෙලෙස් අපේ මේ පින්කමක් කළත් අපේ సంతాන තුලින් ඇති වෙනවා. අපේ නිවන් අවබෝධ කරගත්තේ නැති නිසා ප්‍රතඥ වූ අපේ సంతాන තුල තණ්හා උපාදාන කර්ම කියන මේ ක්ලේශ ධර්ම අනාගත භවයට හේතු සම්පත් වශයෙන් సంతాනේ වැඩෙනවා. මේවා අපිට දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැති නිසා අඥානවන්තකමක් තියෙනවා. අවිද්‍යාව තියෙනවා. අතීත හේතුව දන්නෙත් නැහැ. අනාගත හේතුව දන්නෙත් නැහැ. මේවා දන්නේ නැත්නම් අපේ సంతాන තුල තියෙන අවිද්‍යාව. ඒ වගේම මේ ධර්මයේ තුල පටිච්චතා ඒ කියන්නේ හේතු ධර්ම ඒ වගේම සමුප්පන්න ධර්ම කියන මෙන්න මේ දෙක හේතුඵල ධර්ම දෙක හේතුවෙන් ඵලය දන්නෙත් නැහැ ඵලෙන් හේතුව දන්නෙත් නැහැ. එහෙම දන්නේ නැත්නම් එතන තියෙන්නේ අඥානවන්තකම. ඒකට කියනවා අවිද්‍යාව කියලා. එතකොට මේ අවිද්‍යාව පිළිබඳව අපි නෝනින් සලකලා බැලුවොත් මේ අවිද්‍යාවේ අර්ථය පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට සිහි නුවණ යොදලා බැලුවොත් අතීතයේ పూర్ව ආචාර්යවරු මේ අටුවා ටීකාවල මේ ධර්මයේ පිළිබඳව පෙන්눔 කරලා තියෙන අර්ථ ටිකක්. දැන් පටිච්ච සමුප්පාදයේ වශයෙන් අපි සලකනකොට මේ పూర్ව හේතු තියෙනවා. දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් බීජ ධර්ම තියෙනවානේ. බීජ ධර්ම තියෙන මූල බීජ කියලා තියෙනවා. කන්ද බීජ කියලා තියෙනවා. ඵල බීජ කියලා තියෙනවා. බීජ කියලා තියෙනවා. මේ වාගේ හේතු තියෙනවා. අන්නේ හේතු වලින් යම්කිසි ඵලයක් හට ගන්නවා. දැන් අපි කියමු මූල බීජ කියලා. ඒ කියන්නේ මුල් වලින් හටගත්ත ගස් තියෙනවා. කඳෙන් හටගන්න ගස් තියෙනවා. ගෙඩි වලින් හටගන්න ගස් තියෙනවා. කරලක් ඇතුලේ හටගන්න ඇටයකින් උපදින ගස් තියෙනවා. මේවා එකින් එකට බෙදලා බැලුවොත් ඒවා හටගන්න හේතු තියෙනවා. හටගත්තෙන් පස්සේ පැවැත්මට හේතු තියෙනවා. උප්පත්තියට හේතු තියෙනවා. පැවැත්මට හේතු තියෙනවා. මේ අනුවණින් දා ගන්න ඕනේ. දැන් අපි උප්පත්තිය ලබනකොට ප්‍රතිසන්දිය දෙන කර්ම ශක්තිය වෙනයි. ප්‍රතිසන්දි දුන්නෙන් පස්සේ ත්‍ෘතිය දක්වා ප්‍රවෘත්ති විපාක වශයෙන් ලැබෙනවා. ප්‍රතිසන්දි විපාක ප්‍රවෘත්ති විපාක කියලා. ඒ වාගේ බීජයකින් ගහක් හටගත්තට ඒ හටගත්ත ගහ පැවැත්මට වතුර පොහොර ඒවා වුමනායිනේ. ඒවා ප්‍රත්‍ය වෙනවා. ඒ නිසා මේ ප්‍රත්‍ය දෙක අපි නුවණින් දැනගන්න ඕනේ. උප්පත්තිය ලබන ප්‍රත්‍යයයි පැවැත්මට තියෙන ප්‍රත්‍යයයි. ගහේ බීජයයි බීජයෙන් හටගත්ත ගහේ පැවැත්මට තියෙන හේතුවයි. මෙන්න මේවා අපි නුවණින් දැනගන්න ඕනේ. එහෙම දැනගන්නේ පුළුවන්නේ ඥානවන්තයාට. ඒවා දැනගන්න බැයි නම් එතන තියෙන්නේ අඥානවන්තකම හෙවත් අවිද්‍යාව. ඒ අපි නුවණින් දැනගන්න ඕන. දැන් අපි අවිද්‍යාව හටගන්න හේතු තියෙනවා. හටගන්න හේතු තමයි මේ අපේ సంతానවල තියෙනවා ආශ්‍රව ධර්ම. මෙන්න මේ ආශ්‍රව ධර්ම නිසායි අවිද්‍යාව උපදින්නේ. ආශ්‍රව ධර්ම කියලා තියෙන කෙලෙස් ධර්ම. මෙන්න මේ කෙලෙස් ධර්ම නිසා අපේ సంతాන තුල අවිද්‍යාව උපදිනවා. අන්නේ අවිද්‍යාව උපදින ආකාරයයි අවිද්‍යාව පවතින ආකාරයයි අවිද්‍යාව නිරුද්ධ වෙන ආකාරයයි අවිද්‍යාව නිරුද්ධ කරන මාර්ගයයි අපි නුවණින් දකින්න ඕන. නුවණින් දකිනවා නම් අපේ సంతాන තුල මේ අවිද්‍යාව දුරු කරගන්නට හේතුවක් වෙනවා. දැන් අපි යම් දෙයක් කරනකොට යම් අරමුණු අරගෙන වින්දනයක් කරනවා. යම් යම් අරමුණු අරගෙන වින්දනය කරන්නේ නැති ඒවා තියෙනවා. අන්න ඒ දෙක අපි නුවණින් දැනගන්න ඕන.
මේ අවිද්‍යාව විස්තර කරන තැනදී ධර්මයේ සඳහන් වෙනවා දැන් දස අකුසල කර්ම තියෙනවා. මේ දස අකුසල කර්ම කරන අය කල්පනා කරනවා සතෙක් මරණ එක හොඳ වින්දනයක්. හොරකමක් කරන එක හොඳ වින්දනයක්. වරදවා හැසිරෙන එක හොඳ වින්දනයක්. බොරු කියන, කේලම් කියන, හිස් වචන කියන, පරුෂ වචන කියන මේවා සමහර අයට බොහොම වින්දනයේ සහිතව කරන දෙයක්. එතකොට සිතෙන් උපදින අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි අදහසත් එකතු වෙනවා. දස අකුසලයේම එකතු වෙනවා. මේ අකුසලයේ තුලින් යම්කිසි වින්දනයක් තියෙනවා. මෙන්න මේ වින්දනය තුල භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා ධර්මයේ තුලින් මෙන්න මේ ධර්මයන් වින්දනය කරන්නේ නැත්තම් මේ ධර්ම වින්දනය කරනවා නම් මේ දෙකේ වෙනසක් තියෙනවා. සතෙක් මරලා වින්දනය කරනවා සමහර අය, සතෙක් නොමරා වින්දනයක් කරනවා සමහර අය. මේ දෙකේ තියෙන වෙනස සතෙක් මරලා සතුටු වෙනවා යම් පිරිසක්, සතෙක් නොමරා සතුටු වෙනවා යම් කෙනෙක්. එතකොට මේ දෙන්නගේ సంతානයේ තියෙන්නේ මොකද්ද? එක තැනක අවිද්‍යාව මුල් වෙනවා, එක තැනක විද්‍යාව මුල් වෙනවා. අන්න ඒක තේරුම් ගන්න. විද්‍යාව මුල් වෙනවා දස කුසලෙහි. දස අකුසලෙහි අවිද්‍යාව මුල් වෙනවා. ඒ වින්දනය තුලින්. ඒ නිසා යම්කිසි කෙනෙක් මේ සතොම් මරලා දස අකුසල කර්ම ආදී සිද්ධ කරලා යම්කිසි වින්දනයක් කරනවා නම් එතන භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අපි නුවණින් සලකලා බලනකොට එතන ඒ අකුසල ධර්මයන් වින්දනය නොකළ යුතුයි කියන එක දේශනා කළා. ඒ අකුසල කර්මයන් වින්දනය නොකරනවා නම් නොකළ යුතුයි කියන එක පැහැදිලි කළා. එතකොට දස කුසල ධර්ම වින්දනය කළ යුතුයි. එතකොට වින්දනය කළ යුතු තැන වින්දනය නොකරනවා නම් අවිද්‍යාව. වින්දනය නොකළ යුතු තැන වින්දනය කරනවා නම් එතනත් අවිද්‍යාව හේතු වෙනවා. එනිසා අපි නුවණින් මේක තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම සිදු වෙනවා නම් එතන අවිද්‍යාව මුල් වෙනවා කියන එක පැහැදිලි කළා. එතකොට අපි දස අකුසලයේ පිළිබඳව නුවණින් විමසනකොට අපි නොයදිය යුතු ධර්මයක් වින්දනය කරන්නේ. ඒ නොයදිය යුතු ධර්මයක් වින්දනය කරනවා නම් එතන අවිද්‍යාව මුල් වෙනවා. ඊළඟට දස කුසලයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා කුසල් අරමුණු තුල වින්දනයක් කළ යුතුයි කියලා. ඒ කුසල් අරමුණු තුල වින්දනයක් නොකරනවා නම් එතන අවිද්‍යාව තියෙනවා. කුසලයේ වින්දනය කළ යුතුයි. අකුසලයේ වින්දනය නොකළ යුතුයි කියන එක තේරුම් ගන්න ඕන. තේරුම් ගන්නවා නම් එතන අවිද්‍යාව මුල් කරගෙන සිදුවෙන ආකාරය නුවණින් පැහැදිලි කරගන්න පුළුවන්. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෙන්눔 කළා ඒ නුවණින් යුක්තව අවබෝධ කළ යුතු පරමාර්ථ ධර්ම තියෙනවා. පරමාර්ථ ධර්ම කියනකොට ස්කන්ධ 5, ආයතන 12, ධාතු 18, පටිච්ච සමුප්පාදය, ආදී සත්‍ය 4, සත්‍ය බොජ්ජංග ධර්ම ආදී මේ ධර්ම පරමාර්ථ ධර්ම. මෙන්න මේ පරමාර්ථ ධර්ම යම්කිසි කෙනෙකුගේ సంతාණයට අවබෝධ වෙන්නේ නැත්නම් ඒ අවබෝධ වෙන්නේ නැති අවස්ථාව තියෙනකන් අපේ సంతාන තුල පවතින්නේ අවිද්‍යාව. අන්නේ අවිද්‍යාව නුවණින් දැනගන්න ඕන මෙන්න මේ අවිද්‍යාව මුල් කරගෙනයි මේ ස්කන්ධ පහ අපට දකින්න බැරි. ආයතන 12 දකින්න බැරි. ධාතු 18 දකින්න බැරි. ඊළඟට මේ හේතු ධර්ම දකින්න බැරි අපේ අවිද්‍යාව මුල් කරගත්ත නිසා. අන්නේ අවිද්‍යාව මුල් කරගත්ත නිසා මේ පරමාර්ථ ධර්මයන් නිසි හැටියට අවබෝධ කරගන්න බැරි අනුවණකම අපේ సంతාන තුල පවතිනවා නම් එතන අවිද්‍යාව තියෙනවා.
ඊළඟට මේ ආර්ය සත්‍ය හතර පිළිබඳව අර්ථය තියෙනවා. අන්නේ අර්ථයන් අවබෝධ කරගන්න බැයි නම් දැන් දුක්ඛ සත්‍යය තියෙනවා. මේ දුක්ඛ සත්‍යය තුල තියෙනවා අර්ථ හතරක්.